ආයිබෝවන් සෑම දිනාටම නිරෝගිමත් දවසක් BSවිත් චින්තකස YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි සාකච්ඡා කරමින් සිටින්නේ 17 වෙනි නිපුණතාවය. ව්‍යාපාර සාර්ථකත්වයේ සඳහා තොරතුරු පද්ධති දායක කරගන්න ආකාරය. මෙහි අපි පළවෙනි නිපුණතා මට්ටම සාකච්ඡා කරා. මෙම වීඩියෝවේදී නිපුණතා මට්ටම් 4ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි නිපුණතා මට්ටම දැන් අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක තොරතුරු පද්ධතියක ඇති වැදගත්කම හා කාර්යභාර විමසීම. පාසලක මේක උගන්වන විට කාලච්ඡේද 5ක් පුරා සාකච්ඡා කළ යුතුයි. මෙම නිපුණතා මට්ටම අවසානයේදී අපි ඔබෙන් බලාපොරොත්තු වන දේවල්, ඔබ තුළ ඇති යුතු දේවල්, ඔබ තුළ ඇති යුතු ප්‍රතිඵල තමයි ඔබට පුළුවන් වෙන තොරතුරු පද්ධතියක් ගැන හැඳින්වන්න. තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය හා වැදගත්කම පැහැදිලි කරන්න. තොරතුරු පද්ධතියක කාර්යභාරය පැහැදිලි කරන්න ඔබට හැකියාව ලැබිය යුතුයි. පද්ධති කිව් සැනින් අපගේ මතකයට නැගෙන්නේ මිනිස් ශරීරය. මිනිස් ශරීරය කියන්නේ සිස්ටම් එකක්, පද්ධතියක්. එය උපපද්ධති ගණනාවක එකතුවෙන් සකස් වුණු පද්ධතියක්. ස්නායු පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, මාංශපේශි පද්ධතිය, අස්ථි පද්ධතිය, බහිස්රාවි ද්‍රව්‍ය පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, අන්තර් ක්‍රියාකාරී එහෙම නැත්නම් ඒකාබද්ධ පද්ධතිය කියන මේ පද්ධති වල එකතුවෙන් තමයි මිනිස් ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස් ශරීරයේ මෙම පද්ධති අතර මනා සම්බන්ධතාවයක් සහ ඒවා සාමූහිකව එකතුව එක්ව ක්‍රියා කිරීමක් දක්නට ලැබෙනවා. ඒ විවිධ අරමුණු කරා යන්න පද්ධති අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. මේ උදාහරණයක් අපි පැහැදිලි කරොත් එහෙම මේ ඡායාරූපයේ පෙන්වන පරිදි අධික උෂ්ණත්වයේ මිනිස් සමට දැනෙනවා. ඒක පද්ධතියක කොටසක්. ඒ දැනෙන දේ ස්නායු දිගේ මොළයට ගිහිල්ලා මිනිස් ක්‍රියාකාරකම් ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනවා. ඒ දැක්වීම සඳහා මේ පද්ධතිය අතර මනා සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් කියලා කියන්නේ යම් අරමුණක් හෝ පරමාර්ථයක් හෝ ඉටු කර ගැනීමට එක්ව කටයුතු කරන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් පවතින කොටස් සමූහයක එකතුවක්. ඕනෑම පද්ධතියක් සතු පොදු ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. උපාංග සමූහයක් තියෙන්න ඕනේ. අරමුණක් තියෙන්න ඕනේ. නිමවුමක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ පද්ධතියක් කියලා කියන්නේ අරමුණු ඉටු කර ගැනීම සඳහා උපාංග එකතු කරලා ආදානයක් ලබාගෙන ඒවා පරිවර්තනයේ ක්‍රියාවකට ලක් කරලා නිමවුමක් ලබා දෙන ක්‍රියාවලියක්. පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනාගත්තා. ඒ අනුව අපි තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. දත්ත සැකසීම හා තොරතුරු අතර සම්බන්ධතාවයක් තියෙන බව අපි දන්නවා. දත්ත ව්‍යාපාර පරිසරය තුලින් බිහි වෙන්නේ. ඒක අභ්‍යන්තර පරිසරයෙන් වෙන්න පුළුවන්, බාහිර පරිසරයෙන් වෙන්න පුළුවන්. දත්ත සැකසීම තුලින් ලැබෙන තොරතුරු කළමනාකරන විසින් මුලින්ම කරන්නේ රැස් කර තබා ගැනීම. එසේ රැස් කරගත් තොරතුරු වලින් ප්‍රශ්න පැන නැගුණු විට කුමක් හෝ තීරණයක් ගැනීමට පුළුවන් විදිහට සැකසීම කරන්න ඕනේ. එසේ එක් රැස් කරගෙන සකස් කළ තොරතුරු සමහර විට එම වෙලාවෙම අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වෙලාවට ලබා ගන්න පුළුවන් විදිහට අපි ඒවා ගබඩා කරලා තියා ගන්න ඕනේ. ඒ වගේම එම තොරතුරු අනිත් අයත් එක්ක හුවමාරු කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉහත තොරතුරු එකතු කිරීම, සැකසීම, ගබඩා කිරීම සහ හුවමාරු කිරීම සඳහා බැඳී පවතින උපාංග සමූහයක එකතුවක් තමයි තොරතුරු පද්ධතියක් කියලා නිර්වචනය කරන්නේ. ව්‍යාපාර තොරතුරු පද්ධති කියලා කියනවා. කළමනාකරන තොරතුරු පද්ධති කියලා කියනවා. ඒක තමයි දැන් අපි ඒ ප්‍රධාන මාතෘකාවට එන්නේ. ව්‍යාපාර තොරතුරු පද්ධති, කළමනාකරන තොරතුරු පද්ධති කියලා කියනවා. දැන් මේක අපි තවදුරටත් පැහැදිලි කරගත්තොත් දැන් මම නැවත මතක් කරන්න කැමති
තොරතුරු පද්ධතියකින් මොකද්ද වෙන්නේ කියලා. ව්‍යාපාරික කළමනාකරුවන්ට තීරණ ගන්න, පාලනය කරන්න, සැලසුම් සැකසීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන බිහි කරලා දෙන එක තමයි තොරතුරු පද්ධතියකින් සිද්ධ වෙන්නේ. ඒක අතින් කළත්, කොම්පියුටර් වලින් කළත්, යන්ත්‍ර වලින් කරත් වෙන්නේ එකම දෙයයි. දැන් ඒ අනුව තොරතුරු පද්ධතියක් කියන එක මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. සංවිධානයක තීරණ ගැනීම හා පාලනය සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම, එකතු කිරීම, සැකසීම, ගබඩා කිරීම, හුවමාරු කිරීම නැත්නම් බෙදා හැරීම සඳහා වූ අන්තර් සම්බන්ධතාවයකින් යුතු උපාංග සමූහයක එකතුවක් තමයි තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ. දැන් ඔයාලට මතක ඇති මම ඉස්සලා පෙන්වලා දුන්නා ඔයාලට හොඳම පද්ධතිය තියෙන්නේ මනුස්සයාට, මිනිසාට, මිනිස් ශරීරයේ. මිනිස් ශරීරය උපපද්ධති වල එකතුවක් තමයි. පද්ධති වල එකතුවක් තමයි මිනිස් ශරීරය නිර්මාණය වෙන්නේ. අපි එකෙන් ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් කට ඊට පස්සේ උගුරු දිගේ යනවා බඩවැල්, අග්න්‍යාසය, ආමාශය, ගුද මාර්ගය. දැන් ඒ පද්ධතිය හරියට ක්‍රියාත්මක වුණොත් ඒ ක්‍රියාවලිය සාර්ථක වෙනවා. ඒ කියන්නේ එහි අරමුණ ඉටු වෙනවා. ඒ කියන්නේ අපි ආහාරයට ගත් දේ ඒ ශරීරයට අවශ්‍ය දේ අරගෙන අනිත් දේවල් පිටතට යවනවා. ඒ වගේ තමයි තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතියක අපිට අවශ්‍ය තීරණ ගන්න, තොරතුරු රැස් කරන්න, පාලනය කරන්න, ගබඩා කරන්න, බෙදා හරින්න තොරතුරු පද්ධතියක වෙන වෙනම උපකරණ තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න විවිධ මට්ටම් වල කළමනාකරුවෝ ඉන්නවා. ඒ අය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේවා ඔක්කොම එකතු වෙලා හැදෙන තොරතුරු පද්ධතියක් අපට දෙන්නේ තීරණ ගන්න සුසු තොරතුරක්. ඒ ඔක්කොම එකතුල මම නැවත කිව්වොත් එහෙම තොරතුරු පද්ධතියක අපිට අවශ්‍ය තීරණ ගන්න, තොරතුරු රැස් කරන්න, පාලනය කරන්න, ගබඩා කරන්න, බෙදා හරින්න වෙන වෙන උපකරණ තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න විවිධ මට්ටම් වල කළමනාකරුවෝ ඉන්නවා. ඒ අය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේවා ඔක්කොම එකතු වෙලා හැදෙන තොරතුරු පද්ධතියකින් තොරතුරු අපට දෙනවා. ඒ කියන්නේ තීරණ ගන්න සුසු තොරතුරක් තමයි දෙන්නේ. ඒ තමයි තොරතුරු පද්ධතියක වන මූලික සිද්ධාන්තය. ඒ අනුව තොරතුරු පද්ධතියක දත්ත එක් රැස් කිරීමට අවශ්‍ය ආදාන උපාංග, දත්ත තොරතුරු බවට හැරීමට අවශ්‍ය සැකසීම උපාංග, තොරතුරු කළමනාකරුවන්ට ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රධාන උපාංග වලින් සමන්විත වෙනවා. ඒ අනුව තොරතුරු පද්ධතියකින් සංවිධානයක තීරණ ගැනීම, සමායෝජනය, පාලනය හා විශ්ලේෂණය පහසු කරනවා. තොරතුරු පද්ධතික ක්‍රියාකාරීත්වය විමසා බලමු. තොරතුරු ලබා ගැනීමට හැම විටම අපට දත්තයන් අවශ්‍ය වෙනවා. දත්ත ඇතැම් අවස්ථාවලදී ව්‍යාපාරය තුල සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට විකිණීම, මිලදී ගැනීම, සේවකයන්ගේ වැටුප් සැකසීම, වැටුප් ගෙවීම, අන්න ඒ වගේ කාර්යයන් ව්‍යාපාරය තුල සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් වුණාම බාහිර පාර්ශවයත් එක්කත් සම්බන්ධතා පවත්වන්න සිද්ධ වෙනවා. ඒ හින්දා බාහිර පාර්ශවවලිනුත් දත්ත ලබා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගනුදෙනුකරුවෝ, සැපයීම්කරුවෝ, තරංකරුවෝ, බැංකු, රක්ෂණ, මූල්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු වැනි ව්‍යවස්ථාපිත ආයතනවලුත් දත්ත ලබා ගන්න සිද්ධ වෙනවා. හරි තීරණයක් ගන්න ව්‍යාපාරය ඇතුළෙන් ජනනය වන දත්තත්, ව්‍යාපාරයට පිටතින් එහෙම නැත්නම් බාහිරින් ජනනය වන දත්තත් සැකසීමට භාජනය කරන්න තොරතුරු පද්ධතියට තොරතුරු ලබා දීම තමයි ආදානය කියලා කියන්නේ. ඊට පස්සේ එම දත්ත සැකසීම කියලා කියන්නේ වර්ග කිරීම, පිළියෙල කිරීම, ගණනය කිරීම. එම සැකසීමට භාජනය කරලා තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ තොරතුරු වලින් තීරණයක් ගන්න පුළුවන් වන විදිහට
කළමනාකරුවන්ට වාර්තා වශයෙන් තොරතුරු ලබා දීම තමයි ප්‍රතිදානය කියලා කියන්නේ. සමහරට කළමනාකරුවෝ එම අවස්ථාවදීම තොරතුරු වලින් ප්‍රයෝජන ගන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු ලබා ගන්න ඒවා ගබඩා කරලා තියන්න පුළුවන්. යම් අවස්ථාවක තොරතුරු වල යම් දෝෂයන් එහෙම නැත්නම් නිවැරදි කිරීම කරන්න තියෙනවා නම් ඒකට අපි කියන්නේ ප්‍රතිපෝෂණය කියලා. ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයෙන් හා බාහිර පරිසරයෙන් තොරතුරු එකතු කරනවා, ඒවා සකස් කරනවා, සකස් කිරීම තුළින් ලබා ගන්නා තොරතුරු කළමනාකරුවන්ට වාර්තා වශයෙන් තීරණ ගැනීමට ලබා දීම තමයි තොරතුරු පද්ධතිය ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ඒ අතරේ එම තොරතුරු වල යම් නිවැරදි කිරීම ප්‍රතිකර්මී ක්‍රියාමාර්ග තියෙනවා නම් ඒ ප්‍රතිපෝෂණය කිරීම තොරතුරු පද්ධතියක් තුල සිද්ධ වෙනවා. හරි එතකොට මේ දත්ත තොරතුරු බවට පත් කිරීමේ උපාංග. එහෙම නැත්නම් මේ තොරතුරු පද්ධතියේ කාර්යයන් කියලා කියනවා. උපාංග කියලා කියනවා, මූලිකාංග කියලා කියනවා. දත්ත තොරතුරක් බවට පත් කිරීමේ උපාංග. එහෙම නැත්නම් මූලිකාංග කියලා කියන්න පුළුවන්. ඒතකොට කාර්යයන් කියන්න පුළුවන්, උපාංග කියන්න පුළුවන්, මූලිකාංග කියන්න පුළුවන්. දත්ත තොරතුරු බවට පත් කිරීමේ උපාංග. පළවෙනි එක තමයි ආදානය ඉන්පුට්. තොරතුරු පද්ධතිය සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීම. අභ්‍යන්තර පරිසරයෙන් හා බාහිර පරිසරයේ දත්ත තොරතුරු පද්ධතිය වෙත එකතු කිරීම. එහෙම නැත්නම් ලබා දීම තමයි ආදානය කියලා කියන්නේ. දෙවෙනි එක තමයි සැකසීම. එකතු කරගත් දත්ත කළමනාකරුවන්ට තීරණයක් ගැනීමට හැකිවනසේ සකස් කිරීම තමයි සැකසීම කියලා කියන්නේ. තුන්වෙනි එක ප්‍රතිදානය. දත්ත සැකසුම් ක්‍රියාවලිය මගින් සකසන ලද තොරතුරු අවශ්‍ය අදාළ පාර්ශවයන්ට ලබා දීම ප්‍රතිදානය කියලා කියනවා. එහෙම නැත්නම් සකස් කරගත් තොරතුරු තීරුම් ගත හැකි ආකාරයට හා එහෙම නැත්නම් තීරණයක් ගන්න පහසුනසේ වාර්තා වශයෙන් කළමනාකරුවන්ට ලබා දීම තමයි ප්‍රතිදානය කියලා කියන්නේ. හතරවෙනි එක ගබඩා කිරීම. පද්ධතිය ජනිත කළ තොරතුරු පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. ලැබෙන දත්ත සියල්ල එම අවස්ථාවේදීම තීරණ ගන්න යොදාගන්නේ නැහැ. එම නිසා තීරණ ගන්නේ යම් ගැටලුවක් එහෙම නැත්නම් අවස්ථාවක් උදා වුණොත්. ඒ නිසා ඒ වෙනුවෙන් මෙම දත්ත ගබඩා කරලා තියාගන්න ඕනේ. පස්වෙනි එක ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය කියලා කියන්නේ අදාළ පාර්ශවයන්ට ප්‍රතිදාන යොමු කිරීම මගින් ආදාන ඇගීම හෝ අදහස් විමසීම කියන්නේ ප්‍රතිපෝෂණය. එහෙම නැත්නම් දත්ත සැකසීමේ ක්‍රියාවලිය තුළ ඇති වූ දෝෂයන් ඉවත් කරලා නිවැරදි කරලා ඒ ගත යුතු ප්‍රතිකාර්මීය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලිය තමයි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. තොරතුරු පද්ධතියක කාර්යය තවදුරටත් උදාහරණයකින් පැහැදිලි කළොත් එහෙම ආදානය කියලා කියන්නේ දත්ත පද්ධතිය වෙත ලබා දීම. මෙහිදී දත්ත දෙකක් ලබා දීලා තිනවා. විකුණුම් 1000යි එකක විකුණුම් මිල රුපියල් 100යි. සැකසීම කියලා කියන්නේ ඒක තොරතුරක් බවට පත් කරන්න සැකසීමට භාජනය කරන්න ඕනේ. මෙතන කරලා තියෙන්නේ විකුණුම් ඒකක 1000 එකක විකුණුම් මිලෙන් වැඩි කරනවා. එතකොට එනවා විකුණුම් වටිනාකම. එහෙම නැත්නම් විකුණුම් ආදායම. ඒ කියන්නේ ඒක ප්‍රතිදානයක්. කළමනාකරුවන්ට තීරණ ගන්න ඒක දායක කරගන්න පුළුවන්. පසු අවස්ථාවක මේ තොරතුර ලබා ගන්නවා නම් ඒක ගබඩා කරලා තියාගන්න පුළුවන්. මේ දත්ත සැකසීමේ යම් දෝෂයන් තියෙනවා නම් ඒක නිවැරදි කිරීම තමයි ප්‍රතිපෝෂණයේදී සිද්ධ වෙන්නේ. හරි ඊළඟට මේ දෙක අතර වෙනස වටහා ගන්න මේ තොරතුරු පද්ධතියක උපාංග තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ.
ඊළඟට දැන් පරිගණක ගත තොරතුරු පද්ධති උපාංග ටික. තොරතුරු පද්ධතියක ඒ කියන කාර්යයන් කරන්න පරිගණක ගත තොරතුරු පද්ධතියක මෙන්න මේ උපාංග තියෙන්න ඕනේ. පරිගණක ගත කරන ලද තොරතුරු පද්ධති උපාංග එහෙම නැත්නම් විද්‍යුත් තොරතුරු පද්ධතියක උපාංග හැටියට නම් කරන්නත් පුළුවන්. පළවෙනි එක තමයි දෘඩාංග. තොරතුරු පද්ධතියක පවතින සියලුම භෞතික කොටස් දෘඩාංග කියලා කියනවා. යතුරු පූර්ව, මොනිටරය, මුද්‍රණ යන්ත්‍රය, මධ්‍යම සැකසුම එක්ක බාකෝඩ් රීඩරය, ඒ කියන්නේ තීරු කීත කියවෙන්නේ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. දෙවෙනි එක මෘදුකාංග software දත්ත සැකසීම සඳහා වන පරිගණක වැඩසටහන් මෘදුකාංග කියලා කියනවා. තුන්වෙනි එක ජීවාංග. තොරතුරු පද්ධතිය භාවිතා කරන්නෝ එවත් පරිශීලකයෝ ජීවාංග හැටියට නම් කරනවා. පරිගණක ඉංජිනේරුවරු, පරිගණක වැඩසටහන් කරුවෝ, දත්ත සැකසුම් කරුවෝ, ATM කාඩ් පත් භාවිතා කරන අය ජීවාංග හැටියට නම් කරන්න පුළුවන්. හතරවෙනි එක ස්ථිරාංග. උපාංග තුල ස්ථීර ලෙස ගබඩා කර ඇති පරිගණක වැඩසටහන් මේ නමින් හඳුන්වනවා. මේවා විද්‍යුතය නොමැති වුවද අඛණ්ඩව පවතිනවා. උදාහරණ මයික්‍රෝචිප් IC ගන්න පුළුවන්. පස්වෙනි එක දත්ත. තොරතුරු පද්ධතියට ලබා දෙන දත්ත මින් අදහස් වෙනවා. ඊට පෙර අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. හයවෙනි එක ක්‍රියාපටිපාටි. තොරතුරු පද්ධතියේ කාර්ය හා උපාංග පාලනය කිරීම සඳහා ස්ථාපිත කර ඇති සම්මුති, නීති රීති හා ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටි කියලා හඳුන්වනවා. ක්‍රියාපටිපාටි ගැන කතා කරොත් තොරතුරු පද්ධති පාවිච්චි කරනකොට ඒ සඳහා විවිධ එකඟතාවයන් තියෙනවා, ගිවිසුම් තියෙනවා, නීති රීති තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන. දැන් මෙතනදී අපි කතා කරන මේ අන්තර්ජාලයේ එහෙම තොරතුරු අවභාවිතය කරන්න පුළුවන්. ඒ වගේම පරිගණක අපරාධ සිද්ධ වෙන්න පුළුවන්. සයිබර් අපරාධ වෙන්න පුළුවන්. පරිගණක අපරාධ කියලා කියන්නේ පරිගණක ජාල භාවිතා කරලා කරන පරිගණක භාවිතා කරලා කරන අපරාධ. ඔය ඡායාරූපයෙන් වෙනස් කරලා ඒ වගේ ඒවා කරන්න පුළුවන්. ඊළඟට අන්තර්ජාලය හරහා කරන අපරාධත් තියෙනවා. එතකොට මේ තොරතුරු පද්ධතියක් තුළට අවසරයක් නොමැතිව කාටවත් ප්‍රවේශ වෙන්න බෑ පද්ධති තුළට. දැන් තමන්ට මොනයම් විදිහකටවත් අවසර දී නැත්තම් තමන්ට බලයක් නෑ පරිගණකයක් හෝ පරිගණක තොරතුරක් වෙත ඇතුල් වෙන්න. ඒක තමයි ඒකේ සරල අදහස. දැන් මේකේ නඩු තීන්දුවක් තියෙනවා මේ එංගලන්තේ RV සමාගමට එරෙහිව මේ සීන් ක්‍රොප් කියන පුද්ගලයාට පවර්ලා තියෙන ඒ RV ආයතනයේ සීන් ක්‍රොප් කියන පුද්ගලයාට පවර්ලා තියෙන නඩුව. දැන් මේ සීන් ක්‍රොප් කියන පුද්ගලයා භාණ්ඩ මිලදී ගැනීමට සුපිරිවෙළඳසැලක් වෙත ගිහිල්ලා තියෙනවා. මුදල් ගෙවන කවුන්ටරේ මුදල් අය කෙමියා බෑගයක් ගැනීමට බිමට පහත් වූ වෙලාවේ සීන් ක්‍රොප් භාණ්ඩ ස්කෑන් කරනු ලබන පරිගණක තිරය මත වූ එකේ ගහලා තියෙන 170 වට්ටම ගහලා තියෙනවා 175ක වට්ටමක් ඇතුළත් කරලා තියෙනවා අරයා බිමට පහත් වන මොහොතේ. එතකොට මේ අධිකරණයේ තීරණුනේ මේ සීන් ක්‍රොප් හෝ මෙම ක්‍රියාව අවසරයක් නොමැතිව කරන ලද ප්‍රවේශයක් විදිහට. එතකොට ඒක පරිගණක අපරාධයක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ අවසරයක් නොමැතිව පද්ධතිය තුළට ඇතුල් වෙන්න බෑ. ඒ වගේ දැන් ඕනතරම් ඒ වගේ දේවල් කරනවා මේ සඳහා තියෙනවා මේ ඒ වගේම නීති විරෝධී උපාංග හා යෙදු ඔය වෛරස් වගේ ඒවා හැක් කරන ඒවා කරන්න බෑ. ඒ වගේ මේකට මේවට එරෙහිව කටයුතු කරන ආයතනක් තියෙනවා. මේ 2007 අංක 4 දරන පරිගණක අපරාධ පනත ඒවා පැමිණිලි කරන්න පුළුවන්. 2003 අංක 36 දරන බුද්ධිමය දේපල ආඥා පනත අපි බුද්ධිමය දේපල පනත අපි ගැන කතා කරලා තියෙනවා. ඊළඟට මේ සම්බන්ධ ආයතනක් තියෙනවා.
තොරතුරු හා sannivedana තාක්ෂණ ආයතන. ඉතින් ඒ වගේ ඒවට සම්බන්ධ වෙලා පුළුවන් මේ පද්ධති සඳහා තියෙන මේ සම්මුති නීති රීති ප්‍රතිපත්ති කීපයක් තමයි මම මේ කතා කරේ. තොරතුරු පද්ධති උපාංග ඔබට මේ රූප සටහනින් පැහැදිලි වෙනවා. තොරතුරු පද්ධතියක වැදගත්කම සහ අවශ්‍යතාවය. කළමනාකාරීත්වයට අදාළ තීරණ ගැනීමට තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. සංවිධානයේ පරමාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. ව්‍යාපාරයේ දෛනික කාර්ය සාර්ථකව හා නිවැරදිව ඉටු කර ගැනීම සඳහා තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. ආයතනයේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීමට සම්පත් නාස්තිය අවම කර ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා වැරදි අවම කර ගැනීම හා ගබඩා ඉඩකඩ අවම කර ගැනීම සඳහා තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. ඵලදායී තොරතුරු පද්ධතියක් මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත කාර්යභාරය අදාළ පාර්ශවයන්ට නිවැරදිව තොරතුරු සංනිවේදනය කරන්න පුළුවන්. නිෂ්පාදවල ගුණත්වය ඉහළ නංවා ගැනීමට සහාය වෙනවා. ආයතනයේ පිරිවැය අවම කිරීම සඳහා සහාය වෙනවා. තරංකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේ වාතාවරණයක් සැලසීම, කළමනාකරණ කාර්යයන්හි සාර්ථකභාවය තහවුරු වීම, අවශ්‍ය කවර හෝ අවස්ථාවකදී අවශ්‍ය පාර්ශවයන්ට තොරතුරු ලබා දීමට හැකියි. 17 වෙනි නිපුණතාවයේ තුන්වෙනි නිපුණතා මට්ටම අපි ඊළඟට සාකච්ඡා කරන්නේ තොරතුරු පද්ධති වර්ග කරන ක්‍රම විමසමින් භාවිතා කරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ග කිරීම. පාසලේදී මේක සාකච්ඡා කරනවා නම් කාලච්ඡේද 5ක් වැය වෙනවා. මෙම නිපුණතා මට්ටම අවසානයේදී අපි ඔබෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය අපි ඉගෙනුම් ඵල කියලා කියනවා. ඒ කියන්නේ ඔබ අත්කරගන්න දැනුම, කුසලතා, ආකල්ප එකතු වෙලා ලබන නිපුණතාවන් වන්නේ තොරතුරු පද්ධති වර්ග කිරීම සඳහා යොදාගත හැකි නිර්ණායක පෙන්වා දෙනවා. භාවිත කරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ග කරන්න ඔබට හැකියාව ලැබෙනවා. භාවිත කරන මට්ටම අනුව තොරතුරු පද්ධති පරිශීලනය කරන පුද්ගලයන් සඳහා උදාහරණ සපයන්න ඔබට පුළුවන් වෙනවා. පාසල පවත්වාගෙන යාමේදී කළමනාකරණ මණ්ඩලය විසින් ගන්න ලබන තීරණ ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. වාර්ෂික කාසටහන සකස් කිරීම, ඉදිරි වර්ෂයේ සාධන මට්ටම ඉහළ නැංවීම, දෛනික කාසටහන සකස් කිරීම, පාසලේ දෛනික ශිෂ්‍ය පැමිණීම ගණනය කිරීම, වාර්ෂික ගුරු අවස්ථා ගණනය කිරීම, පාසල් පිරියත අවස්ථා ගණනය කිරීම. මෙම තීරණ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාසලේ විදුහල්පති, නියෝජිත විදුහල්පතිවරු, අංශ ප්‍රධාන අය, ගුරු අනිකුත් ගුරුවරු, අනිකුත් කාර්ය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් දරනවා. නමුත් වර්තමානයේ මෙම කාර්යය ඉතා පහසු වෙලා තියෙනවා. විවිධ තොරතුරු පද්ධති භාවිතා කිරීම නිසා කාර්ය පහසු වෙලා තියෙනවා. වාර්ෂික කාලසටහන සකස් කිරීම ඉතාම ලේසියෙන් මේ මුදුකාංග භාවිතා කරලා කරන්න පුළුවන්. ඉදිරි වර්ෂයේ සාධන මට්ටම ඉහළ නැංවීම මේවා ඉස්සර අතින් කරපු ක්‍රියාකාරකම් දැන් වර්තමානයේ ඊමාක් සීට් වැනි ක්‍රමවේද ගුරුවරු භාවිතා කරලා ඉතා පහසුවෙන් තීරණ ගැනීම කරනවා. දෛනික කාලසටහන ක්‍රියාත්මක කිරීම, පාසලේ දෛනික ශිෂ්‍ය පැමිණීම ගණනය කිරීම සඳහා විවිධ දත්ත පද්ධති භාවිතා කරනවා. වාර්ෂික ගුරු අවස්ථා ගණනය කිරීම, පාසල් පිරියත අවස්ථා ගණනය කිරීම සඳහා දත්ත පද්ධති භාවිතා කරනවා. අපි උදාහරණ වශයෙන් දැක්කොත් එහෙම පාසලේ ළමයිගේ සියලුම ලංකාවේ පාසල් ළමයිගේ තොරතුරු නෙමිස් කියන අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු පද්ධතිය උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්. පාසල් ළමයිගේ වයම් පළාතේ පාසල් ළමයිගේ සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා සකස් කරලා තියෙන වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වයඹ අධ්‍යාපන තොරතුරු පද්ධතිය සඳහන් කරන්න පුළුවන්. ඒ තොරතුරු පද්ධති කීපයකින් ගුරුවරුන්ගේ සහ ළමයිගේ තොරතුරු රාශියක් අරගෙන තීරණ ගන්න පහසු විදියට සකස් කරලා තියෙනවා. තොරතුරු පද්ධති වර්ග කිරීම සඳහා භාවිතා කරන නිර්ණායක තුනක් තියෙනවා. පළවෙනි එක තමයි භාවිතා කරන මට්ටම. දෙවෙනි එක භාවිතය අනුව, තුන්වෙනි එක කළමනාකරන ශ්‍රිතානුව.
ප්‍රධාන පදනම් තුනක් යටතේ තොරතුරු පද්ධති වර්ග කරනවා. කළමනාකරන සිත, කළමනාකරන මට්ටම් හා භාවිතය අනුව පද්ධති වර්ග කරනවා. මේක අපිට එක chart එකකට අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. ඒකට මම රූප සටහනක් නිර්මාණය කරලා තියෙනවා. තොරතුරු පද්ධති වර්ග කිරීමේ නිර්ණායක තුන මේ පිරමීඩය මගින් පැහැදිලි කරන්න පුළුවන්. ඒකේ මෙන්න මේ පැත්තේ තියෙනවා කළමනාකරන මට්ටම්. ඒ කළමනාකරන මට්ටම් අනුව තොරතුරු පද්ධති වර්ග කිරීම. මේ පැත්තේ කළමනාකරන සිත මේ පතුලෙන් තියෙනවා කළමනාකරන සිත අනුව වර්ග කිරීම. භාවිතයේ අනුව වර්ග කිරීම මම පසුව ගන්නවා. එතන මේ මම මැදින් මේ කළමනාකරන මට්ටම් අනුවත් කළමනාකරන සිත අනුවත් භාවිත කරන තොරතුරු පද්ධති මම ඉදිරිපත් කරනවා. ඊළඟ මේ පැත්තේ ඉන්නවා තොරතුරු පද්ධති භාවිත කරන පාර්ශව. මේකේ පතුලෙන්ම ඉන්නේ පහළින්ම ඉන්නේ මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවෝ. මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවෝ. එහෙම නැත්නම් පළමු පෙළ කළමනාකරුවන් කියලා කියනවා. ඒගොල්ලන්ට පල්ලෙහින් ඉන්නේ කළමනාකරන නොවන සේවකයන්. මෙහෙයුම් කළමනාකරුවන් කරන ප්‍රධාන දේ තමයි ආයතනික දෛනික කාර්යයන්, දෛනික සිදුවීම්, දෛනික ගනුදෙනු. ඒ කියන්නේ එදිනදා සිදුවන ගනුදෙනු ඒ ආකාරයෙන්ම ඉහළට වාර්තා කරන එක. ඉහළ මට්ටමේ කළමනාකරන පද්ධති බිහි වුණත්, ඉහළ මට්ටමේ කළමනාකරන පද්ධති බිහි වුණත් මෙහෙයුම් මට්ටමේදී තමයි දත්ත එකතු කරන්න පටන් ගන්න. මෙහෙයුම් මට්ටම වශයෙන් ගන්නේ එහි සේවකයන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ පතුලේ පුළුල්ල තියෙන ඒක නිසා මේ මට්ටමේදී සේවකයන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා. දැන් මෙතනින් තමයි දත්ත ජනනය වෙන්නේ. මෙතනින් එන දත්ත වැරදුනොත් මේ ඉහළට ගන්න තොරතුරුත් තීරණ ටිකත් වැරදෙනවා. ඊළඟ මට්ටම තමයි දැනුම් මට්ටම. දැනුම් මට්ටමේ ඉන්නේ දැනුම් සේවකයන් හා දත්ත සේවකයන් කියලා දෙගොල්ලක් ඉන්නවා. පිරිස් දෙකක්. මේගොල්ලෝ කරන්නේ ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු වල දත්ත විද්‍යුත් ආකාරයට පිටපත් කරන එකත්, ඒවා ඒ ආකාරයෙන්ම සංනිවේදනය කරන එකත්, නව දැනුම උත්පාදනය කරන එකත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු. මෙතන තොරතුරු පද්ධති දෙකක් මම කතා කරනවා පසුව භාවිතා කරන. ඒ කියන්නේ භාවිතය අනුව අපි කිව්වොත් එහෙම කාර්යාලය සවන් කරන පද්ධතියයි දැනුම් කාර්ය පද්ධතියයි පසුව පැහැදිලි කරනවා. ඊළඟ මට්ටම තමයි කළමනාකරන මට්ටම. එහි ඉන්නේ මධ්‍යම කළමනාකරුවෝ. ඉහළ කළමනාකරණයට සහාය වීම වගේම පහළ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය හා පාලනය ප්‍රධාන කාර්ය වෙනවා මේගොල්ලොන්ගේ. ඒ වගේම යාලා අංශවල කටයුතු සැලසුම් කිරීම කරනවා. මෙතන මධ්‍යම කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු පද්ධති තමයි තියෙන්නේ. එතන තොරතුරු පද්ධති දෙකක් පාවිච්චි කරනවා. ඉහළ මට්ටමේ තොරතුරු පද්ධති, උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති කියලා කියනවා. විශේෂයෙන්ම අග්‍ර කළමනාකරුවන් බාහිර තොරතුරුත් එක්ක තමයි කටයුතු කරන අය. ඒ බාහිර තොරතුරු එක්ක කටයුතු කරන අය සමස්ත ආයතනවලම වග කියන අය. එයාලා ඒ වගේම ඉදිරිය ගැන හිතලා පුරෝකථනය කරලා විශ්ලේෂණය කරලා උපක්‍රමික තීරණ ගන්න පිරිසක්. ඒ නිසා මේ මට්ටමට ටිකක් නෙමේ අධික වියදමක් දරන්න වෙන මට්ටමක්. හැමෝටම මේ මෙතන තියෙන තොරතුරු පද්ධති භාවිතා කරන්න බෑ. මෙතෙන්ට එද්දී පහලින් එන තොරතුරු සියල්ල සාරාංශගත කරලා තමයි ඉහළට තොරතුරු ඉදිරිපත් කරන්නේ. එතකොට මේ බලන්න මේ පැත්තෙන් ව්‍යාපාර ශ්‍රිතයන් තියෙනවා. අලෙවි කරන ශ්‍රිතය, අලෙවි අංශය, නිෂ්පාදන අංශය නැත්නම් මෙහෙයුම් අංශය, මූල්‍ය අංශය, මානව සම්පත් අංශය. කළමනාකරන මට්ටම් වලදී හා කළමනාකරන ශ්‍රිතයන් වලදී භාවිතයට ගන්නා
තොරතුරු පද්ධති මේ විදිහට දක්වන්න පුළුවන්. භාවිතයට ගන්නා තොරතුරු මේ කළමනාකරන මට්ටම් වලදී සහ කළමනාකරන සිත අනුව භාවිතයට ගන්න තොරතුරු පද්ධති අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මේ බලන්න මෙහෙම මට්ටමේදී එක වර්ගයක තොරතුරු පද්ධතියක් තමයි භාවිතා කරන්නේ. ඒකට අපි කියනවා ගනුදෙනු සැකසුම් පද්ධතිය කියලා. මෙයා තමයි දත්ත එකතු කිරීමේ කාර්ය මෙහෙයුම් මට්ටමේදී කරන්නේ. අලවියන්සේ අපි මෙතන ගත්තොත් එහෙම අලවියන්සේ TPS පද්ධතියක් වෙනම තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ දෛනික විකුණුම් එකතු කරගන්න එක. අපි උදාහරණ වශයෙන් දැක්කොත් දෛනික විකුණුම් එකතු කරගන්න TPS පද්ධතියක් මේ අලවියන්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ මිල කිරීම සඳහා TPS පද්ධතියක් පාවිච්චි කරන්න පුළුවන්. නිෂ්පාදනාංශයේ දෛනික විකුණුම් ප්‍රමාණය, ඒ කියන්නේ දෛනික නිෂ්පාදනයක ප්‍රමාණය ගණනය කරන්න වාර්තා කරන්න TPS පද්ධතියක් පාවිච්චි කරන්න පුළුවන්. දෛනිකව අමුද්‍රව්‍ය මිලට ගන්න TPS පද්ධතියක් පාවිච්චි කරන්න පුළුවන්. මූල්‍යාංශයේ දෛනික ගනුදෙනු වාර්තා කරන්න, අයවැය සකස් කරන්න TPS පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. මානව සම්පත් අංශයේ සේවක පැමිණීම වාර්තා කරන්න, සේවක වැටුප් සකසන්න TPS පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. දැනුම් මට්ටමට යද්දී පද්ධති දෙකක් පාවිච්චි කරනවා. දැනුම් කාර්ය පද්ධතිය. මේ KWS කියන්නේ දැනුම් කාර්ය පද්ධතිය. ඊළඟට ඒගොල්ලෝ කරන්නේ නව දැනුම උත්පාදනය කරන එක. ඊළඟට අය පාවිච්චි කරනවා කාර්යාල ස්වයංකරණ පද්ධතිය OAS. ඒගොල්ලෝ කරන්නේ එදිනෙදා කරනු ලබන ලිපි ලේඛන විද්‍යුත් ක්‍රමයට සකස් කරන එක. අතින් ලියපු ලියුම වර්ඩ්ස් භාවිතා කරලා පරිගණක, ඒ කියන්නේ කම්පියුටර් පාවිච්චි කරලා ටයිප් කරලා සේව් කරනවා. තැපෑලෙන් යවපු ලියුම ඊමේල් එකක් මගින් OS පද්ධතිය මගින් යවන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කරන්නේ කාර්යාල කටයුතු විද්‍යුත් ක්‍රමයට කරන එක. ඊළඟ කළමනාකරන මට්ටමේදී තොරතුරු පද්ධති දෙකක් පාවිච්චි කරනවා. එකක් කාලන වාර්තා හා දත්ත භාවිතා කරන කළමනාකරන තොරතුරු පද්ධතිය MIS. අනික විකල්ප තීරණ ගන්න හදලා තියෙන DSS, එහෙම නැත්නම් තීරණ උපකාරක පද්ධතිය. ඉහළ මට්ටමට යද්දී එක පද්ධතියක් තියෙනවා. ඒකට කියන්නේ ESS පද්ධතිය, විධායක උපකාරක පද්ධතිය. මෙහි CEO, ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරි, සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය වාගේ අය පාවිච්චි කරන තොරතුරු පද්ධති තියෙන්නේ. මේ විධායක උපකාරක පද්ධතිය ඒ වාගේ අය පාවිච්චි කරන්නේ. ඒකට අවශ්‍ය software එහෙම නැත්නම් මෘදුකාංග 15න් තමයි දෙන්නේ. 15 පද්ධති වලින් ලැබෙන්නේ. එතකොට මේ 15 හදන සෑම මෘදුකාංගයකින්ම ESS පෝෂණය කරනවා. ඉහළට යන්න තොරතුරු සාරාංශගතව ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉලක්කම් දිහා බලලා තමයි තීරණ ගන්නෙ. ප්‍රස්තාර දිහා බලලා තමයි තීරණ ගන්නෙ. ඒ කියන්නේ සාරාංශගත තොරතුරු දිහා බලලා තමයි තීරණ ගන්නෙ. ඒ කියන්නේ ඉහළට යන්න තොරතුරු සාරාංශව ඉදිරිපත් කරනවා. ඉහළට යනකොට තොරතුරු වල වටිනාකම වැඩි වෙනවා. පහළට යනකොට තොරතුරු වල වටිනාකම අඩු වෙනවා. දැන් බලන්න මේ අලවියන්සේ TPS පද්ධතියක් තියෙනවා. නේද? අලවියන්සේ TPS පද්ධතියක් තියෙන්න පුළුවන්. ඒකට අදාළව, ඒ කියන්නේ අලවියන්සේට අදාළව TPS පද්ධතියක් තියෙනවා. ඊළඟට
නිෂ්පාදන අංශයට අදාළ TPS පද්ධතියක් තියෙනවා. මේ නිෂ්පාදන අංශයට අදාළ TPS පද්ධතියක් තියෙනවා. ඒ වගේම මූල්‍ය අංශයට අදාළව TPS පද්ධතියක් තියෙනවා. මානව සම්පත් අංශයට අදාළව TPS පද්ධතියක් තියෙනවා. ඒ වගේම මේ අලෙවි අංශයේ TPS පද්ධතියක් තියෙනවා. ඒ වගේම KWS පද්ධතියක්, OS පද්ධතියක් තියෙනවා. ඒ වගේම MIS පද්ධතියක් සහ DSS පද්ධතියක් තියෙනවා. ඊළඟට ඒකට අදාළ ESS පද්ධතියකුත් තියෙනවා. ඊළඟට මේ අලෙවි අංශයේ ප්‍රධාන අලෙවි විධායක කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඉහළ මට්ටමේ අග්‍ර කළමනාකරුවොත් ඉන්නවා. ඒ වගේම තමයි කළමනාකරන මට්ටමේ මධ්‍ය කළමනාකරුවොත් ඉන්නවා. සේල්ස් මැනේජර් වගේ. ඊළඟ මෙහුම් මට්ටමේ විකුණුම් සේවකයෝ ඉන්නවා. දැන් මේ පින්තූරයෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ පින්තූරයෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ආයතනවල විවිධ මට්ටම්වල තොරතුරු පද්ධති තියෙනවා. ඒවාට අයිති විවිධ කළමනාකරන සිතයන් තියෙනවා. ඒවා භාවිතා කරන විවිධ පාර්ශව ඉන්නවා. කළමනාකරණයේ නිපුණතාවයේදී අපි මට්ටම් 3කට තමයි කළමනාකරන දූරාවලිය බෙදා වෙන් කළේ. නමුත් තොරතුරු පද්ධති පාඩමේදී භාවිතා කරන මට්ටම අනුව අපි මට්ටම් 4කට බෙදා වෙන් කරනවා. ඒකෙන් පළවෙනි එක තමයි මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති. මෙහෙයුම් මට්ටමේ කළමනාකරන සේවකයෝ තමයි මේ පද්ධති භාවිතා කරන්නේ. වැඩ පරීක්ෂකවරු, සුපිරීක්ෂකවරු, ගබඩා භාරකරු ආදී මෙහෙයුම් මට්ටමේ සේවකයෝ මේ පාවිච්චි කරනවා. දෙවෙනි එක තමයි අලුතෙන් එකතු වුණු දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති. දැනුම් සේවකයන් සහ දත්ත සේවකයන් පාවිච්චි කරන්නේ ගණකාධිකාරීවරු, ඉංජිනේරුවරු, විගණකවරු ආදී වෘත්තිකයනුත්, ලිපිකරුවන්, පරිගණක ක්‍රියාකරුවන් ආදී ඒ සේවකයනුත් මේක පාවිච්චි කරනවා. ඊළඟට කළමනාකරන මට්ටමේ තොරතුරු පද්ධති විශේෂයෙන්ම මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් භාවිතා කරන තොරතුරු පද්ධතිය මූල්‍ය කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු, මානව සම්පත් කළමනාකරු, අලෙවි කළමනාකරු තමයි මේවා පාවිච්චි කරන්නේ. ඊළඟට අග්‍ර කළමනාකරුවන් විසින් පාවිච්චි කරන උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධතිය ආයතනයේ ඉහළ කළමනාකරුවන් විසින් මෙම තොරතුරු පද්ධතිය පාවිච්චි කරනවා. ප්‍රධාන විධායක නිලධාරී, සභාපති, උපසභාපති, අධ්‍යක්ෂකවරු විසින් මෙම තොරතුරු පද්ධතිය පාවිච්චි කරනවා. මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති ව්‍යාපාරයක සිදුවන එදිනෙදා එනම් දෛනිකව සිදුවන ව්‍යාපාර ගනුදෙනු සැකසීම සඳහා වාර්තාගත කිරීම සඳහා භාවිතා කරන පරිගණකගත තොරතුරු පද්ධති. විශේෂයෙන්ම එදිනෙදා සිදුවන විකුණුම්, මිලදී ගැනීම, මුදල් ලැබීම, මුදල් තැන්පත් කිරීම, වැටුප් ලේඛන, ද්‍රව්‍ය මිලදී ගැනීම, ද්‍රව්‍ය භාවිතය වැනි තොරතුරු මේ යටතේ සකස් කරන්න පුළුවන්. වැඩ පරීක්ෂකවරු, ගබඩා භාරකරු, ෆෝමන්වරු, සුපරීක්ෂකවරු ආදී මෙහෙයුම් මට්ටමේ සිටින කළමනාකරන සේවකයෝ මෙම තොරතුරු පද්ධති භාවිතා කරනවා. මෙම තොරතුරු පද්ධති වලට උදාහරණ වශයෙන් ගත්තොත් රෝග පාලන පද්ධති, සේවක වැටුප් වාර්තා සකස් කිරීමේ පද්ධති, ව්‍යාපාරික ඇනවුම් වාර්තාගත කරන පද්ධති, අයවැය සැලසුම් පද්ධති ගන්න පුළුවන්. දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති. මේ මට්ටමේදී දැනුම් සේවකයන් හා දත්ත සේවකයන් යන වර්ග දෙකක් ඉන්නවා. මොවුන් භාවිතා කරන තොරතුරු පද්ධති දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති කියලා කියනවා. නව දැනුම සොයායාම, ඒවා සංවිධානය කිරීම,
හා එකිනෙක අතර සම්බන්ධතාවය ගොඩනගා ගැනීම එනම් සම්මෝධානය කිරීම සඳහා ඔවුන් මෙම තොරතුරු පද්ධති භාවිතා කරනවා. මේ මට්ටමේ ඉන්නවා දැනුම් සේවකයෝ. ඒ කියන්නේ ආයතනයක එහෙම නැත්නම් සංවිධානයක භාණ්ඩ සේවා සැලසුම් කරන්නන් හා නිර්මාණය කරන්න. උදාහරණ වශයෙන් නීතිඥවරුන්, ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවන්, විගණකවරුන් ආදී වෘත්තිකයෝ උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. අනිත් අය තමයි දත්ත සේවකයෝ. ඒ කියන්නේ ලිපි කටයුතු සිදු කරන අය. ලිපිකරුවන්, ලේකම්වරුන්, පරිගණක ක්‍රියා කරවන්නන්, ගිණුම් තබන්නන් උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඊළඟට කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති. සංවිධානයක වර්තමාන කාර්ය සාධනය හා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍ය මට්ටමේ කළමනාකරණ විසින් භාවිත කරන තොරතුරු පද්ධති. ආයතනයේ කටයුතු අධීක්ෂණය, පාලනය, තීරණ ගැනීම, පරිපාලන කටයුතු සඳහා මෙම තොරතුරු පද්ධති භාවිත කරනවා. මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් වශයෙන් අලෙවි කළමනාකරුවන්, මූල්‍ය කළමනාකරුවන්, නිෂ්පාදන කළමනාකරුවන්, මානව සම්පත් කළමනාකරුවන් ආදී මෙම මට්ටමේ තොරතුරු පද්ධති භාවිත කරන කළමනාකරුවන්ට උදාහරණ වෙනවා. සමස්ත ව්‍යාපාරයට දියුක්කාන සැලසුම් හා තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු පද්ධති උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති කියලා හඳුන්වනවා. සංවිධානයක අග්‍ර කළමනාකරුවන් ව්‍යාපාරයේ අභ්‍යන්තරමින්ම බාහිර ගැටලු විසඳීම සඳහා උපක්‍රමික තීරණ ගැනීමට උපකාරී වන තොරතුරු පද්ධති. මෙම මට්ටමේ සිටින කළමනාකරුවන්ට උදාහරණ වශයෙන් සභාපති, උපසභාපති, සාමාන්‍ය අධිකාරී, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී කියන නම් වලින් හඳුන්වන්න පුළුවන්. මේ මට්ටමේ කළමනාකරුවන් විසින් ආයතනයේ ඉදිරි ගමන් මඟ තීරණය කරනවා. සමස්ත ආයතනයටම බලපාන දික්කාලන තීරණ ගන්නවා. ඒ සඳහා ආයතනයේ අභ්‍යන්තර මෙන්ම බාහිර තොරතුරු අවශ්‍ය වෙනවා. එම තොරතුරු පදනම් කරගෙන සමස්ත ආයතනයේ පිළිබඳ තීරණ ගැනීමක් ඔවුන් විසින් සිදු කරනවා. ඊළඟට 17 වෙනි නිපුණතාවය යටතේ 17 නිපුණතා මට්ටම භාවිතය අනුව තොරතුරු පද්ධති වර්ග කිරීම කාලච්ඡේද 5යි. මෙයින් ලැබෙන ඉගෙනුම් ඵල එහෙම නැත්නම් ප්‍රතිඵල භාවිතය අනුව තොරතුරු පද්ධති වර්ග කරන්න පුළුවන් වෙන්න ඕනේ. භාවිතය අනුව එක් තොරතුරු පද්ධති වල ලක්ෂණ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. භාවිතය අනුව එක් තොරතුරු පද්ධතියක කාර්යභාරය පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. භාවිතය අනුව තොරතුරු පද්ධති 7ක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක ගණදුරු සැකසුම් පද්ධතිය, දැනුම් කාර්ය පද්ධතිය, කාර්යාලය සංකලන පද්ධතිය, කළමනාකරණ තොරතුරු පද්ධතිය, තීරණ උපකාරක පද්ධතිය, විධායක උපකාරක පද්ධතිය, 7 වෙනි එක ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය. හරි දැන් අපි මේ තොරතුරු පද්ධති වලින් කෙටියෙන්ම කතා කරොත් මේ විස්තරාත්මකව මම මේකේ දාලා තියෙනවා. කෙටියෙන් කියවොත් එහෙම මේ භාවිතය අනුව එක් මට්ටම් වලදී එක් කළමනාකරණ සිතයන් වලදී භාවිතා වන තොරතුරු පද්ධති තියෙනවා. දැන් TPS එකේ TPS එක කියලා කියන්නේ ගණදුණු සැකසුම් පද්ධති. Transaction Processing System එක. මේ TPS එකේදී කෙරෙන්නේ එදිනෙදා ගණදුණු වාර්තා කිරීම. ඒක තමයි අපි කෙටියෙන්ම කිව්වොත් එහෙම ඒකෙන් වෙන්නේ එදිනෙදා ගණදුණු වාර්තා කරන එක. KWS එකෙන් කෙරෙන්නේ දැනුම් කාර්ය පද්ධති. ආයතනයේ නව දැනුම ගවේෂණය කරන එක. ඊළඟට කාර්යාල සංකලන පද්ධති වලින් ඒ කියන්නේ OAS පද්ධතියෙන් වෙන්නේ එදිනෙදා කරන කටයුතු විද්‍යුත් ක්‍රමයට කරන එක. අතින් ලියපු ලියුම වර්ඩ්ස් භාවිත කරලා ටයිප් කරලා ලියුම හදන එක. බැංකුවේ ගණදුණු සටහන් කරන්න ඩේටාබේස් පාවිච්චි කරන එක. ඒ වගේ කාර්යාල සංකලන පද්ධති ගන්න පුළුවන්. ඊළඟට MIS කළමනාකරණ තොරතුරු පද්ධති. පහළ කළමනාකරුවන්ගේ
සේවය කරන පහළ කළමනාකරුවන්ගේ සේවය එකන ඒගොල්ලොන්ගේ කාර්ය සාධනය වාර්තාවන් විදිහට මධ්‍ය කළමනාකරුවන්ට ලබා දෙන එක තමයි දැන් මේ එයා එක අංශවල කළමනාකරුවෝ ඒගොල්ලෝ පහළ කළමනාකරුවන්ගේ කාර්ය සාධනය වාර්තාවන් විදිහට මධ්‍ය කළමනාකරුවන්ට ලබා දෙන එක තමයි කරන්නේ මේ පද්ධතිය තුලින් MIS පද්ධතියෙන් කරන්නේ. ඒ කියන්නේ මධ්‍ය කළමනාකරුවන්ට පහළ අංශවල පහළ මට්ටම් වල තොරතුරු වාර්තාවන් විදිහට ලබා දෙන එක මේ පද්ධතිය තුලින් කරන්නේ. ඊළඟට DSS එකෙන් කරන්නේ තීරණෝපකාරක පද්ධතිය. විකල්ප විසඳුම් ජනනය කරන මධ්‍ය කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය විකල්ප විසඳුම් ලබා දෙන එක තමයි තීරණෝපකාරක පද්ධතිය තුලින් කරන්නේ. ඊළඟට ESS පද්ධතිය ඉහළ මට්ටමේ කළමනාකරුවෝ පාවිච්චි කරන මම ඉස්සෙල්ලා කතා කරපු MIS පද්ධතිය කියන්නේ කළමනාකරන තොරතුරු පද්ධතිය DSS පද්ධතියෙන් දෙන දත්ත එකතු කරගෙන ඒවායේ නිමුම් ටික අරගෙන ESS පද්ධතිය ගොඩනගලා තියෙනවා. විශේෂයෙන්ම අග්‍ර කළමනාකරුවන්ට උපක්‍රම තීරණ ගන්න සහාය වන එක තමයි ඒකෙන් කරන්නේ. මේකට අමතරව ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය වර්තමානයේ පාවිච්චි කරනවා. ප්‍රධාන විධායක නිලධාරියාගේ අයිතිකාරයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන එක තමයි ඒකට අවශ්‍ය බුද්ධිමය තොරතුරු ලබා දෙන එක තමයි බුද්ධිමය තොරතුරු පද්ධතියෙන් කරන්නේ. මම ඒක තවදුරටත් පැහැදිලි කරනවා. සංවිධානයක දෛනික මෙහෙයුම් කටයුතු වලින් බිහිවන දත්ත සැකසීමට භාජනය කරන තොරතුරු පද්ධති ගනුදෙනු සැකසුම් පද්ධති කියලා කියනවා. ව්‍යාපාරයක නම් එදිනෙදා නිතර සිදුවන ව්‍යාපාරික කටයුතු එහෙම නැත්නම් ගනුදෙනු හා සිදුවීම් වලින් උපදින මූලික දත්ත සැකසීමට මෙම පද්ධති භාවිතා කරනවා. එදිනෙදා ව්‍යාපාර කටයුතු වලට අදාළ දත්ත වාර්තා කිරීම ඒවා යාවත් කාලික මෙහෙම නැත්නම් අප්ඩේට් කියලා කියනවා. ඒ අප්ඩේට් කිරීම ගනුදෙනු සැකසුම් පද්ධති වලින් සිද්ධ වෙනවා. ආයතනයක එහෙම නැත්නම් ව්‍යාපාරයක විවිධ අංශ තියෙනවා. ඒ අංශවලදී ගනුදෙනු සැකසුම් පද්ධති විවිධාකාරයෙන් පාවිච්චි කරනවා. නිෂ්පාදනාංශයේදී ද්‍රව්‍ය මිලට ගන්න, ද්‍රව්‍ය ඇනුම් කරන්න, තොග පාලනය සඳහා ගනුදෙනු සැකසුම් පද්ධති භාවිතා කරන්න පුළුවන්. අලෙවිකරණාංශයේදී විකුණුම් ඇනුම් ලබා ගන්න, මිල කරන්න පුළුවන් ගනුදෙනු සැකසුම් පද්ධති පාවිච්චි කරන්න. මූල්‍යාංශයේදී එහෙම නැත්නම් ගිණුමාංශයේදී අයවැය ලේඛන සකස් කරන්න, පොදු ලෙජරේ පිළිල කරන්න, මුදල් ගෙවීම්, ගිණුම් කටයුතු, ඒ කියන්නේ ගිණුම් කටයුතු සඳහා ගනුදෙනු සැකසුම් පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. මානව සම්පත් අංශයේදී වැටුප් වාර්තා සකස් කරන්න, සේවක පැමිණීම් වාර්තා කරන්න, පුහුණු හා සංවර්ධනයට ගනුදෙනු සැකසුම් පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. ගනුදෙනු සැකසුම් පද්ධති වලට අපි උදාහරණ කීපයක් සලකා බලමු. මේ එකක් තමයි payroll system එක. ඒ කියන්නේ වැටුප් වාර්තා සැකසීමේ පද්ධතිය. සේවකයන්ගේ වැටුප් සැකසීම, ණය කළමනාකරණය, ඒ වගේ වැඩ කටයුතු රාශියක් මේ පද්ධතිය ඔස්සේ කරන්න පුළුවන්. වැඩිදුර විස්තර මෙන්න මේ URL එක පාවිච්චි කරලා ඔබට YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ තියෙන සේවකයන්ට වැටුප් ගෙවන වැටුප් පද්ධතිය payroll system එක රූප සටහන මේ ඔබට පෙනෙන්නේ. මේ තුල සේවකයන්ගේ තොරතුරු එක් සේවකයාගේ සියලු තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට වැටුපේ ඒවා සකස් වෙන දල වැටුප, සුද්ධ වැටුප, ඊළඟට වැටුපෙන් කරන අඩු කිරීම, බදුවාගේ අඩු කිරීම සහ ණය අඩු කිරීම සහ එයාට ගෙවන සුද්ධ වැටුප ඒ සියලු තොරතුරු මේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේක එක් සේවකයාගේ වැටුප චෙක් පතක් ලියවලා යන විදිහට ඊළඟට මේ පද්ධතිය දිහා බලලා මේ පද්ධතියෙන් බිහිවන තොරතුරු දිහා බලලා කළමනාකරන තීරණ ගන්න පුළුවන් විදිහට මේක සකස් කරලා තියෙනවා. මේ තියෙන දෛනික විකුණුම් වාර්තා සකස් කිරීමට තිබෙන point of sale system එකක්. ඒ කියන්නේ විකුණුම් වාර්තා කරන පද්ධතියක් සහ ඒකේ උප කොටස් ටික තමයි මේ ඔබට නිරූපණය වෙන්නේ.
මේ තියෙන්නේ point of sale system එක දුඩාංගයන්. මේ තියෙන්නේ stock control system එකක්. ඒ කියන්නේ නිෂ්පාදනාංශයේ භාවිතා කරන තොග පාලන කටයුතු සඳහා භාවිතා කරන පද්ධතියක්. ඊළඟට මේ තියෙන්නේ ATM පද්ධතියක්. මේකත් ගනුදෙනු සැකසුම් පද්ධතියක්. සංවිධානයක දැනුම් සේවකයන්ට උපකාරී වන තොරතුරු පද්ධතිය තමයි දැනුම්කාර්ය පද්ධතිය කියලා කියන්නේ. සංවිධානයක නව දැනුම බිහි කිරීමේදී හා සමෝධානයේදී දැනුම් සේවකයන්ට උපකාරී වෙනවම තොරතුරු පද්ධතිය. දැනුම් සේවකයන් කියලා කියන්නේ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පරීක්ෂකයන් ආදී වෘත්තිකයන්. ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු තමයි දැනුම්කාර්ය පද්ධති වලින් සපයන්නේ. දැනුම්කාර්ය පද්ධති වලට උදාහරණ තමයි CAD ක්‍රමය, computer aided design, පරිගණක ආධාරක නිර්මාණකරණය, එහෙම නැත්නම් මෝස්තරකරණය කියලා කියනවා. ඊළඟට පරිගණක ප්‍රස්ථාර පද්ධතිය, computer graphic system එක උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. පරිගණක ආධාරක නිර්මාණකරණය, එහෙම නැත්නම් මෝස්තරකරණයට උදාහරණ. ප්‍රස්ථාර පද්ධති වලට උදාහරණ. අතුරු ක්‍රමයට කරන ලද කාර්යාල කටයුතු තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන ස්වයංක්‍රීයව සිදු කරන ක්‍රමයක් තමයි කාර්යාල ස්වයංකරණ පද්ධතිය කියලා කියන්නේ. දත්ත හා තොරතුරු විද්‍යුතාකාරයට පිටපත් කිරීමත්, ඒවා ඒ ආකාරයෙන්ම sannivedana කිරීම සඳහා පාසුකම් සැලසීමත් අරමුණු කරගෙන සිදු කරන පරිගණකගත තොරතුරු පද්ධතියක් තමයි කාර්යාල ස්වයංකරණ පද්ධතිය කියලා කියන්නේ. දැනුම් මට්ටමේ ක්‍රියාත්මක වන පද්ධතියක්. දත්ත සේවකයන් භාවිතා කරන්නේ ලිපිකරු, ගිණුම් ලිපිකරු, ගිණුම් සහායකයන්, ලේකම්වරුන්, පරිගණක ක්‍රියා කරවන්නන් ආදී ලිපි කටයුතු කරන දත්ත සේවකයෝ මෙම පද්ධතිය භාවිතා කරනවා. මේට උදාහරණ ගත්තොත් එහෙම ලිපි සකස් කිරීම සඳහා භාවිතා කරන වදන් සැකසුම් පද්ධති, තොරතුරු sannivedana සඳහා භාවිතා කරන විද්‍යුත් තැපෑල, තොරතුරු සකස් කිරීම සඳහා සහ රැස්කීම සඳහා භාවිතා කරන දත්ත සමුදාය පද්ධති, පරිගණක අක්ෂර සංයෝජනය හා ප්‍රකාශන කටයුතු සඳහා භාවිතා කරන පරිගණක අක්ෂර සංයෝජන හා ප්‍රකාශන පද්ධති, ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන මල්ටිමීඩියා පද්ධතිය උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ස්වයංක්‍රීයව කාර්යාල කටයුතු කරන ආකාරය සරල උදාහරණකින් පැහැදිලි කරලා තියෙනවා. කළමනාකරන තොරතුරු පද්ධති මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් භාවිතා කරන තොරතුරු පද්ධතියක්. එක් අංශවල ඉන්න මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් සැලසුම්කරණය, තීරණ ගැනීම, නියාමනය හා පාලනය සඳහා සහාය වන තොරතුරු පද්ධති. මධ්‍ය කළමනාකරුවන්ට ආයතනයේ වර්තමාන කාර්ය සාධනය සහ අතීත වාර්තාවලට ඍජුවම ළඟා වීමට සහාය වන්නේ මෙම තොරතුරු පද්ධති. එකම ආකාරයෙන් දිනපතා, සතිපතා, මාසිකව, වාර්ෂිකව ආදී ලෙස කාලීන වශයෙන් හා විශේෂයෙන් අවශ්‍ය වන අවස්ථාවක වාර්තාමය ස්වරූපයෙන් තොරතුරු ලබා දීම පද්ධති වලින් සිද්ධ වෙනවා. කාලන වාර්තාවට උදාහරණ තමයි දෛනික විකුණුම් වාර්තා, මාසික ණය ගැති ලැබීම් වාර්තා. විශේෂ වාර්තාවට උදාහරණ ගත්තොත් එහෙම නිශ්චිත ණය ගැතියෙක් පිළිබඳ වාර්තාවක් කළමනාකරණය ඉල්ලා සිටින විට එය ලබා දීම. කළමනාකරන තොරතුරු පද්ධති වල මූලික ලක්ෂණ වෙන්නේ බොහෝ විට ව්‍යුහගත තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපීම සිද්ධ වෙනවා. ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ අනුපාත විශ්ලේෂණය, සමච්ඡේද ලක්ෂ විග්‍රහය, ආර්ථික අනුන් ප්‍රමාණය ආදී පිළිගත් ආකෘති වලට අනුව තීරණ ගැනීම. ඊළඟට ඒකාකාරී රටාවකට වාර්තා ලබා දීම සිදු කරනවා කළමනාකරන තොරතුරු පද්ධතියක ඒක මූලික ලක්ෂණයක්. සාරාංශගත තොරතුරු බිහි වෙන්නේ මෙහෙයුම සහ පාලනය සඳහා අදාළ තොරතුරු පද්ධති යොදා ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් කළමනාකරන තොරතුරු පද්ධතියට තොරතුරු සපයන්නේ ගණදුණු සැකසුම් පද්ධතිය. එවැනි ගණදුණු සැකසුම් පද්ධති තුනක් මේ තියෙන්නේ. පළවෙනි එක ඇනුම් සැකසුම් පද්ධතිය, දෙවෙනි එක ද්‍රව්‍ය සම්පත් සැලසුම් පද්ධතිය, තුන්වෙනි එක පොදු ලෙජර පද්ධතිය. මේ වලින් මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් දත්ත ලබා ගන්නවා. විකුණුම් පිළිබඳ දත්ත, නිෂ්පාදන පිරිවැය පිළිබඳ දත්ත, නිෂ්පාදන වෙනස් වීම පිළිබඳ දත්ත, වියදම් පිළිබඳ දත්ත ලබා ගන්නවා. ඒවා ලබාගෙන මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් සැලසුම්කරණයට, තීරණ ගැනීමට, නියාමනයට, පාලනයට මෙම තොරතුරු උපයෝග කර ගන්නවා. තීරණෝපකාරක පද්ධති මේ මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් භාවිත කරන තොරතුරු පද්ධතියක්. මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ට කල්තබා පහසුවෙන් නිශ්චය කළ නොහැකි වේගයෙන් වෙනස් වන අර්ධ ව්‍යුහගත තීරණ හා ව්‍යුහගත තීරණ ගැනීම සඳහා උපකාරී වන විශ්ලේෂණ හැකියාවන්ගෙන් යුක්ත පද්ධති වර්ගයක්. කළමනාකරන තොරතුරු පද්ධතියෙන් ලැබෙන අභ්‍යන්තර තොරතුරු ඇතැම් අවස්ථාවලදී බාහිර මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු තීරණෝපකාරක පද්ධතිය සඳහා යොදා ගනී. තීරණෝපකාරක පද්ධතිවලදී ප්‍රධාන තීරණ වර්ග දෙකක් ගන්නවා. පළවෙනි එක තමයි ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ. ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ පිළිගත් ආකෘතියකට පිළිගත් සමීකරණයකට අනුව තීරණයක් ගන්න එක. අපි ආර්ථික ඇනුම් ප්‍රමාණය සමීකරණයට අනුව ගන්න කළ තීරණයක් ගන්න පුළුවන්. ලාභ හෝ අලාභ නොලබන ස්ථානය ගණනය කරලා තීරණ ගන්න පුළුවන් සමාච්ඡේදන ලක්ෂ විග්‍රහය මගින් බ්‍රේක් ඊවන් පොයින්ට් එකෙන් ඊළඟට අනුපාත විශ්ලේෂණ මගින් යම් යම් තීරණ ගන්න පුළුවන්. තොග මට්ටම් ගණනය කළා තීරණ ගන්න පුළුවන්. ඒ වලට අපි කියන්නේ ව්‍යුහගත තීරණයක් කියලා. අර්ධ ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ මේ පිළිගත් ආකෘති වලට අනුවත් පිළිගත් සමීකරණ වලට අනුවත් සහ අවට ව්‍යාපාර පරිසරයේ තිබෙන තත්ත්වයන් වලට අනුව මේ දෙකම සැලකිලිටගෙන තීරණ ගන්න එක. ආයෝජන ඇගීම් තීරණයක් ගන්න පුළුවන් ලාභදායීත්ව අනුපාත වලින් ඒවා ගණනය කරලා අපිට තීරණයක් ගන්න පුළුවන්. නමුත් වර්තමාන ව්‍යාපාර පරිසරය තුල යම් යම් වෙනස් වීම් සහ ප්‍රවණතාවයන් සැලකිලිට අරගෙන තීරණයක් ගන්න පුළුවන්. ඒතකොට අර්ධ ව්‍යුහගත තීරණයකදී පිළිගත් ආකෘති වලට අනුව සහ වර්තමාන තියෙන ව්‍යාපාර පරිසර තත්ත්වය අනුව මේ දෙකම සැලකිලිටගෙන තීරණ ගැනීම කරනු ලබනවා. මේ රූප සටහනින් දැක්වෙන්නේ තීරණ උපකාරක පද්ධතියකට උදාහරණයක්. කළමනාකරන තොරතුරු පද්ධතියෙන් ලැබෙන තොරතුරුත් ඊළඟට බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබෙන තොරතුරු සැලකිල්ලටගෙන තීරණ උපකාරක පද්ධති වලදී තීරණයක් ගන්න ආකාරය මෙම රූප සටහනින් දැක්වෙනවා. මේ උපක්‍රමික මට්ටමේ භාවිතා වන තොරතුරු පද්ධතියක්. අග්‍ර කළමනාකරුවන්ට ව්‍යුහගත නොවන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සැකසුණු තොරතුරු පද්ධතියක් විධායක උපකාරක පද්ධතියක් කියලා කියන්නේ. උපක්‍රම මට්ටමේ කළමනාකරුවන්ට බොහෝ විට ගැනීමට සිදුවන්නේ කලින් තීරණය කළ ද ආකෘතියට අනුව විසඳුම් දීමේ හැකියාවක් නොමැති තීරණ. එවැනි තීරණ වලට අපි කියන්නේ ව්‍යුහගත තීරණයක් කියලා. නමුත් කලින් තීරණය කළ ලද ආකෘතියකට අනුව විසඳුම් දීමේ හැකියාවක් නොමැති තීරණ වලට අපි කියන්නේ ව්‍යුහගත නොවන තීරණයක් කියලා. උදාහරණයක් කිව්වොත් එහෙම හදිසි වැඩ වර්ජනයක් සේවකයන්ගේ වෘත්ති සමිතිය විසින් කැඳවලා තියෙනවා නම් ඒවා සමීකරණ වලට අනුව දාලා තීරණ ගන්න බෑ. ඒ පවතින තත්ත්වය අනුව ඒට විසඳුම දෙන්න ඕනේ. එහෙනම් එවැනි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සැකසුණු තොරතුරු පද්ධතියක් තමයි විධායක උපකාරක පද්ධතියක් කියලා කියන්නේ. අපි කලින් කතා කළ තීරණ උපකාරක පද්ධතිවල කළමනාකරන තොරතුරු පද්ධතිවල සාරාංශගත තොරතුරු උපයෝග කරගෙන විධායක උපකාරක පද්ධතිය සඳහා තීරණ ගන්න යොදා ගන්නවා. දැක්වෙන්නේ විධායක තොරතුරු පද්ධතියකට අදාළ රූප සටහනක්. අභ්‍යන්තර දත්ත, බාහිර දත්ත සහ
විවිධ කාර්ය ස්ථානවල දත්ත සහ තොරතුරු උපයෝග කරගෙන විධායක උපකාරක පද්ධතිවලදී තීරණ ගැනීම සිද්ධ වෙනවා. ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධති විධායක උපකාරක පද්ධති ශක්තිමත් කරන පද්ධතියක් මේක. මෙම පද්ධතිය නිර්මාණය කරන්න තීරණ උපකාරක පද්ධති සඳහා භාවිතා කරන දත්ත හා තොරතුරු උදව් කරගන්නවා. මෙය හැකියා ක්‍රියාවලින් තාක්ෂණයේ භාවිතයන් හා පරිචයන්ගෙන් සමන්විත වූ පද්ධතියක්. දැන් එහෙම තමයි පොතේ නිර්වචනය කරලා තියෙන්නේ. ඒ වුණාට අපි ටිකක් මේ පද්ධතිය ගැන අවබෝධයක් ගන්න ඕනේ. BIS කියන පද්ධතිය ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය අග්‍ර කළමනාකරුවන්ට සහාය වන පද්ධතියක්. තමයි අපි මේ ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය කියලා කියන්නේ. අග්‍ර කළමනාකරුවන්ට තීරණ ගැනීමට සහාය වන සිස්ටම් එකක්. ඒ කියන්නේ දැන් අපි මෙතනදී මේ බුද්ධිමය තොරතුරක් කියලා කියන්නේ අපිට උපක්‍රමික තීරණ ගන්න වැදගත් වන තොරතුරක්. එක්කෝ ඒක ව්‍යාපාරය තුලින් ජනනය වන තොරතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිරින් එන තොරතුරක් වෙන්න පුළුවන්. බුද්ධිමය තොරතුරක් කිව්වහම දැන් බුද්ධ්‍යංශ වලින් ගන්නේ රහස් තොරතුරුනේ. ඉතින් ඒ වගේ දෙයක් මෙතනත් තියෙනවා. මේ බුද්ධිමය තොරතුරක් කිව්වහම රහසිගත භාවයක් නැත්නම් අපි කියනවා මේ උපක්‍රමශීලී භාවයක් තියෙනවා කියලා. දැන් අපි මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරොත් එහෙම එක් ව්‍යාපාරිකගේ තරඟකරුවන් දැන් තමන්ගේ ව්‍යාපාරයට තරඟ කරන තරඟකරුවන් කොච්චර බහඬ විකුණනවද කියලා හොයාගන්න ඒ ව්‍යාපාරිකයාගේ අතරමැදියන් ලවා විකුණුම් සංඛ්‍යා ලේඛන එකතු කරගන්න පුළුවන්. සිල්ලර වෙලෙන්දන්ට තොග වෙලෙන්දන්ට නියෝජිතයන්ට තමන්ගේ අතරමැදියට කියන්න පුළුවන්. විකුණන බහඬ ප්‍රමාණ ගැන එයාලා විකුණන බහඬ ප්‍රමාණ ගැන විස්තර දෙන්න කියලා. ඒකෙන් ඒ ව්‍යාපාරිකයාට තමන්ගේ තරඟකරුවන්ගේ වෙළඳපොළ කොටස ගැන තොරතුරක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් එහෙම එකට තමයි අපි ව්‍යාපාර බුද්ධි තොරතුරක් කියලා කියන්නේ. දැන් එවැනි තොරතුරක් ජනනය කරගන්න අනෙක් පද්ධතිවල දත්තයන් යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කතා කරපු DSS තීරණ උපකාරක පද්ධතිය, MIS කළමනාකරන තොරතුරු පද්ධතිය පාවිච්චි කරලා ව්‍යාපාර බුද්ධි තොරතුරක් ඒ ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතියට අදාළ දත් හොයා ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන පද්ධතිය යටතේ කතා කරන්නේ නැහැ. වැදගත් තොරතුරු පද්ධතියක් මේක. ප්‍රධාන පද්ධතිය යටතේ කතා කරන්නේත් නැහැ. මේ අලුත් සිලබස් එකට තමයි මේක දාලා තිබ්බේ. ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය. හැබැයි වැදගත් තොරතුරු පද්ධතියක්. මිල අධික, කියන්නේ වැඩි මිලක් වැය වෙන තොරතුරු පද්ධතියක්. විධායක උපකාරක පද්ධතිය ශක්තිමත් කරන තොරතුරු පද්ධතියක්. DSS හා MIS පද්ධතිය තොරතුරු භාවිතා කරලා ESS පද්ධතියට, ඒ කියන්නේ විධායක උපකාර පද්ධතියට සහාය දක්වන එකක්. තොරතුරු පද්ධති ඉහත දැක්වූ ආකාරයට වර්ග කරාට ඒවා අතර එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේ රූප සටහනින් ඒක පැහැදිලි කරනවා. බොහෝ වෙලාවට TPS එහෙම නැත්නම් ගනුදෙනු සැලසුම් පද්ධතියෙන් තමයි අනිකුත් පද්ධති වලට දත්ත ලබා දෙන්නේ. ඒ වගේම විධායක උපකාරක පද්ධතියට දත්ත ලැබෙන්නේ කළමනාකරන තොරතුරු පද්ධතියෙන් සහ තීරණ උපකාරක පද්ධතිය. විවිධ තොරතුරු පද්ධති අතර ඇති සම්බන්ධතාවය අපි සලකා බලමු. මේ විදිහට භාවිතයට අනුව ශ්‍රිතානුව කළමනාකරන මට්ටම් අනුව, ඒ කියන්නේ භාවිත කරන මට්ටම් අනුව තොරතුරු පද්ධති වර්ග කරාට මේවා අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි ඒක මෙහෙම හඳුනා ගනිමු. TPS එකේ තමයි දත්ත මුලින්ම වාර්තා කරන්නේ. ඒ කියන්නේ දත් මුලින්ම වාර්තා කරන්න පටන් ගන්නෙ TPS පද්ධතිය. ඒ කියන්නේ ගනුදෙනු සැකසුම් පද්ධතිය. එයා හදන තොරතුරු අනිකුත් පද්ධතිත් එක්ක බෙදා ගන්නවා.
මේ විදිහට අනිකුත් පද්ධතිත් එක්ක බෙදා ගන්නවා. මෙයාගේ නිමවුම් අනිත් අය පාවිච්චි කරාට එයාට යෙදවුම් කවුරුවත් දෙන්නේ නැහැ. මේ බලන්න ඊතල කිසිම එකක් එයාගේ පැත්තට නැහැ. කිසිම පද්ධතියකින් නිමවුම් එන්නේ නැහැ එයාට. TPS තමයි මූලිකයා. එතනින් වැරදි දත්ත ආවොත් සියල්ල වර්ධිනවා. සියල්ල ඉවරයි. එතකොට මෙයා වැරදි දත්ත එකතු කරලා දුන්නොත් එහෙම. දැන් ඊළඟට මේ KWS කාර්යාලය ස්වයංකරණ පද්ධතියයි මේ දැනුම් කාර්ය පද්ධතියයි OS කාර්යාලය ස්වයංකරණ පද්ධතියයි හදන දත්ත සැකසීම වෙනවා. ඒගොල්ලෝ දත්ත හදනවා. ඒකෙන් හදන දත්ත MIS කළමනාකරණ තොරතුරු පද්ධතියයි තීරණෝපකාරක පද්ධතියත් එක්ක හුවමාරු කරගන්නවා. ඊළඟට DSS පද්ධතියේ හදන තොරතුරු ඒ දෙන්න අතර බෙදා ගන්නවා. MIS එකේ දත්ත සමහර විට KWS එකටයි OS එකටත් එන්න පුළුවන්. එතකොට MIS මේකිනුත් දත්ත මේගොල්ලෝ උපයෝග කරගෙන තොරතුරු නිර්මාණය කරන පද්ධති භාවිතා කරනවා. ESS එක පෝෂණය වෙන්නේ තීරණෝපකාරක පද්ධතියෙන් සහ MIS එකෙන්. කළමනාකරණ තොරතුරු පද්ධතියෙන් දත්ත එහෙම නැත්නම් යෙදවුම් අරගෙන. ඒවා අරගෙන තමයි ඒගොල්ලෝ තීරණ ගන්න. ඊළඟට මේ ESS පද්ධතිය හදන විධායක උපකාරක පද්ධතිය හදන ඒවා කාටවත් දෙන්නේ නැහැ. එයාලගේ අවුට්පුට් එළියට දෙන්නේ නැහැ. ඒවා පරිශීලනය කරන්නේ ප්‍රධාන විධායක නිලධාරි සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වගේ අය තමයි මෙතන ඉන්නේ. ඒගොල්ලෝ තමයි ඒ තොරතුරු පද්ධති භාවිතා කරන්නේ. ඒවා වෙන කිසිම පද්ධතියකට දෙන්නේ නැහැ. නැවත මම කියන්නම්. ආයතනයක එදිනෙදා සිදුවන ගනුදෙනු වාර්තා වෙන්නේ TPS පද්ධතියෙන්. එයාගේ ගන්න නිමවුම් හැම පද්ධතියකටම දෙනවා. ඊළඟට KWS සහ OS පද්ධති හදන දත්ත DSS පද්ධතිය සහ MIS පද්ධතියට දෙනවා. ඒ වගේම DSS පද්ධති දත්ත හා තොරතුරු MIS පද්ධති දත්ත හා තොරතුරු මේ දෙගොල්ලෝ දෙන්න අතර හුවමාරු කරගන්නවා. සමහර විට MIS එකේ නිමවුම් KWS සහ OS පද්ධතියත් ප්‍රයෝජනට ගන්නවා. ඊළඟට DSS පද්ධතියේ දත්ත MIS එකේ දත්ත අරගෙන තමයි ESS පෝෂණය වෙන්නේ. තීරණ ගන්න. ඔන්න ඔය ටික තමයි සරලව තොරතුරු පද්ධතියක වෙන්නේ. දැන් අපි මෙතන තවත් ගත්තොත් එහෙම අපි කතා කරන්නේ තව පද්ධතියක් ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය කියලා. දැන් ඒක මෙන්න මේ දෙන්න අතරට තමයි සම්බන්ධ වෙන්නේ.
එයා MIS පද්ධතියෙන් තොරතුරු අරගෙන ඊළඟට DSS එකෙන් තොරතුරු අරගෙන ESS පද්ධතියට ලබා දීම කරනවා. දැන් අපි බලමු මේ TPS එකෙන් වැරදි එකක් ගියොත් වැරදි තොරතුරක් ආවොත් ඒක තමයි දිගටම යන්නේ. එතකොට මේ ප්‍රධාන විධායක නිලධාරී ගන්න තීරණ වැරදෙනවා. ඒ නිසා ආයතනයක වැදගත්ම පද්ධතිය වෙන්නේ ගනුදෙනු සැකසුම් පද්ධතිය. මෙතනින් හරි තොරතුරක් ආවේ නැත්තම් ඔක්කොම ඉවරයි. අනෙක් පද්ධතිවලත් තත්ත්වය වෙනස් වෙනවා. කළමනාකරණ මට්ටම් අනුව වර්ග කළ තොරතුරු පද්ධති හා භාවිතය අනුව වර්ග කළ තොරතුරු පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක පහත රූප සටහන මගින් ඔබට පැහැදිලි ඇති. දහත් වෙනි නිපුණතාවයේ පස්වෙනි නිපුණතා මට්ටම කළමනාකරණ ශ්‍රිතානුව තොරතුරු පද්ධති වර්ග කිරීම. කාලච්ඡේද 5යි. ඉගෙනුම් ප්‍රතිඵල කළමනාකරණ ශ්‍රිතානුව තොරතුරු පද්ධති වර්ග කිරීම. ශ්‍රිතානුව එක් තොරතුරු පද්ධතිවල ලක්ෂණ පැහැදිලි කිරීම. විවිධ තොරතුරු පද්ධති අතර සම්බන්ධතාවය පැහැදිලි කිරීම. ව්‍යාපාර කාර්යයන් එහෙම නැත්නම් ව්‍යාපාර ශ්‍රිතයන් අනුව තොරතුරු පද්ධති වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මෙහෙයුම් තොරතුරු පද්ධති. මෙහෙයුම් කළමනාකරුවන්ට සිය මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැකසීමට දාගන්නා තොරතුරු පද්ධති. අපි මෙහෙයුම් කළමනාකරණය එහෙම නැත්නම් නිෂ්පාදන කළමනාකරණය කතා කරලා තියෙනවා. එහි කාර්යයන් සිදු කර ගැනීම සඳහා භාවිතා කරන තොරතුරු පද්ධති මේට අදාළ වෙනවා. අපි පසු උදාහරණ කතා කරනවා. ඊළඟට අලෙවිකරණයට අදාළ තොරතුරු පද්ධති. අලෙවි කළමනාකරණයට අදාළ තොරතුරු සකස් කිරීමට පිහිටුවා ඇති තොරතුරු පද්ධති. අලෙවිකරණ පාඩමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා අලෙවිකරණ කාර්යයන්. ඒ අලෙවිකරණ කාර්යයන් වලදී අලෙවි කළමනාකරුවන්ට කළමනාකරණ තීරණ ගන්න වෙනවා. ඊට සහාය වෙන තොරතුරු පද්ධති තමයි අලෙවිකරණ තොරතුරු පද්ධති කියලා කියන්නේ. ඊළඟට මූල්‍ය කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති. මූල්‍ය කළමනාකරණයේදී පිහිටුවා ඇති තොරතුරු පද්ධති. මූල්‍ය කළමනාකරුවන්ට සිය කටයුතු සාර්ථක කරගන්න ඒ තීරණ ගන්න වෙනවා. ඒ තීරණ ගන්න අවශ්‍ය වෙන තොරතුරු පද්ධති. මූල්‍ය කළමනාකරණයේදී මූල්‍ය කළමනාකරණ කාර්යයන් අපි කතා කරලා තිනවා. ඊට අදාළ තීරණ ගන්න සකස් කර ඇති තොරතුරු පද්ධති තමයි මූල්‍ය කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති කියලා කියන්නේ. මානව සම්පත් කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති. මානව සම්පත් කළමනාකරණ කටයුතු වලදී යොදා ගන්නා තොරතුරු පද්ධති මීට අයත් වෙනවා. මානව සම්පත් කළමනාකරුවන්ට ඔවුන්ට අදාළ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ මෙම තොරතුරු පද්ධති වලින්. මානව සම්පත් කළමනාකරණ කාර්යයන් අපි කතා කරලා තියෙනවා. ඒ කාර්යයන් වලදී විවිධ අවස්ථාවලදී තොරතුරු පද්ධති අවශ්‍ය වෙනවා තීරණ ගන්න. ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති මගින්. පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති. නව භාණ්ඩ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, තිබෙන භාණ්ඩ සංවර්ධනය කරන්න, පර්යේෂණ හා සංවර්ධනාංශයට අවශ්‍ය තොරතුරු සකස් කරන තොරතුරු පද්ධති. ආයතනයේ පර්යේෂණ හා සංවර්ධනාංශ නිලධාරීන්ට උපකාරී වෙනවා. ඒ සඳහා තොරතුරු සපයන්නේ පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති වලින්. නිෂ්පාදන කළමනාකරණයේදී භාවිතා කරන තොග පාලන පද්ධතියක්. මේ මූල්‍ය කළමනාකරණයේදී භාවිතා කරන ණයගැතියන්ගෙන් මුදල් ලැබීම පිළිබඳ තොරතුරු දැක්වෙන පද්ධතියක්. අලෙවි කළමනාකරණයේදී භාවිතා කරන විකුණුම් පිළිබඳ තොරතුරු පද්ධතියක්. මේ දැක්වෙන්නේ මානව සම්පත් කළමනාකරණයේදී භාවිතා කරන සේවකයන් පිළිබඳ විස්තර දැක්වෙන විවිධ අංශවල වැඩ කරන සේවකයන් පිළිබඳ විස්තර දැක්වෙන සේවක තොරතුරු පද්ධතියක්. ශ්‍රිතානුව තොරතුරු පද්ධති වලට උදාහරණ
අලෙවි කරන තොරතුරු පද්ධති වලට උදාහරණ වශයෙන් වෙළඳපොළ පර්යේෂණ පවත්වන්න, අලෙවි කරන පර්යේෂණ පවත්වන්න, ප්‍රචාරණ වැඩසටහන් දියත් කරන්න, විකුණුම් වාර්තා තබා ගන්න, විකුණුම් ප්‍රවර්ධනය කරන්න තොරතුරු පද්ධති භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා තොරතුරු පද්ධති භාවිත කරනවා. මූල්‍ය කළමනාකරණයේදී මුදල් කළමනාකරණ කටයුතු ප්‍රාග්ධන අයවැයකරණයට, මූල්‍ය සැලසුම්කරණයට, මූල්‍ය පුරෝගතනයට, විගණනයට තොරතුරු පද්ධති භාවිත කරනවා. මෙහෙයුම් කළමනාකරණයේදී ගැනුම් සැලසුම් හා පාලනය කරන්න, පරිගණක සමුදාය නිෂ්පාදන කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ පාලනය කරන්න තොරතුරු පද්ධති භාවිත කරනවා. මානව සම්පත් කළමනාකරණයේදී මානව සම්පත් සැලසුම්කරණය, වේතන කළමනාකරණය, පුහුණු හා සංවර්ධනය, කාර්යඵල අගයන්න තොරතුරු පද්ධති භාවිත කරනවා. පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලදී තොරතුරු පද්ධති භාවිත කරනවා. පර්යේෂණ හා සංවර්ධන වෙනුවෙන් නිෂ්පාදිත පර්යේෂණ පවත්වන්න, නිෂ්පාදිත සංවර්ධනය කරන්න තොරතුරු පද්ධති භාවිත කරනවා. ඔබට පොඩි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. නිෂ්පාදන ආයතනයකට අදාළ කාර්යයන් 10ක් දීලා තියෙනවා. ඒ වගේම වගුව තුල ව්‍යාපාර සිතයන් මොනවද කියලා දීලා තියෙනවා. මේ ව්‍යාපාර කාර්ය කුමන ශ්‍රිතයට අයත් වෙන්නේ දැයි කියලා ඒ ව්‍යාපාර ශ්‍රිතය ඉදිරියෙන් සටහන් කරන්නයි ඔබට තියෙන්නේ. අපි එකක් උදාහරණ වශයෙන් බලමු. ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඒක අයිති වෙන්නේ අලෙවි කරන ශ්‍රිතයට. එමනම් එතනින් අංක 1 සටහන් කරන්න පුළුවන්. විවිධ ශ්‍රිත අනුව තොරතුරු පද්ධති වර්ග කළද එම පද්ධති අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අපි මේක එක උදාහරණයකින් මම පැහැදිලි කරනවා. ඊටු ටික ඔබට අභ්‍යාසයක් වශයෙන් කරන්න පුළුවන්. කාර්යයක් තමයි නව නිෂ්පාදන ක්‍රියාවලියක් සංවර්ධනය කිරීම. ඒක නිෂ්පාදන කළමනාකරණයටත් අයිති. ඒ වගේම පර්යේෂණ හා සංවර්ධන කාර්යයටත් අයිති. නිසා මේ එක කාර්යයක් සමහර විට කළමනාකරණ ශ්‍රිත කීපයකට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි 17 වෙනි නිපුණතාවයේ නිපුණතා මට්ටම් 5ක් අවසන් කළා. ඉතිරි නිපුණතා මට්ටම් 2ක් තවත් වීඩියෝකින් හමු වෙමේ බලාපොරොත්තු වෙමින් මම ඔබගෙන් සමුගන්නවා.